වහන්සේ අපේ ජීවිත කතාවේ ඇදවුණු තැන් බොඳවුණු තැන් සහ වැරදියට ලියවුණු ඒවා. උන්වහන්සේ අපේ ජීවිත කතාව අපේ ගොඩ් ස්කෝප් එක හොඳට ලියලා තමයි මවකුසයට උන්වහන්සේ අපිව එව්වේ. නමුත් අපේ ජීවිතේ කරගෙන යනකොට ටික ටික දේවල් වැරදියට ලියවුණු දේවල් උන්වහන්සේ එක්ලේ බිඳුවකින් මකා උන්වහන්සේගේ කඳුලෙන් වසා උන්වහන්සේ අපිට මැදහත්කම් කරමින් උන්වහන්සේ අපි දන්නවා හෙබ්‍රෙව 7:25 කියනවා නිරතුරුවම අප උදෙසා මැදහත්කම් කරනසේක අන්තිමය දක්වා අපිව ගලවන පිණිස. අන්තිමය දක්වා කියන්නේ උන්වහන්සේ එන දෙවනි සැරේ එනකම්ම අපිව රැකගෙන ඉන්නවා. ඒ වගේම උන්වහන්සේ අපේ හැම අඳුරු වලාවක් දුර වෙනකම්ම අපිව ගලවා ගන්නවා. ඉතින් අතරමඟදී අපි අපේ අදහස ස්වාමීන් වහන්සේ අර අපි වෙනුවෙන් දේවල් ලියනවා. වැරදුණු දේවල් මකල එක්ලේ බිඳුවකින් උන්වහන්සේ ලියනවා මෙහෙමයි විය යුත්තේ මෙහෙමයි විය යුත්තේ. එතකොට අපි ගැලවීමට ආවම උන්වහන්සේ මේක දිගටම කරගෙන යනවා. අපේ කතාව අපේ යුඩෝකියා එක ස්වාමීන් වහන්සේගේ යු අංග්ලියන් එකට සම්පූර්ණයෙන්ම සමපාත වෙනකම්. දැන් අපි ඊයේ කියලා දුන්නා මහත් ප්‍රීති උපදවන සුබ ආරංචියක් ගෙනාවා කියලා ස්වර්ගයෙන්. ඒක සුබ ආරංචිය. එතකොට ඒකෙන් මොකද වෙන්නේ? උසස් තැන්නේ දැන් වහන්සේට මහිමය පොළවේ උන්වහන්සේට ප්‍රිය වූ මනුෂ්‍යයන් අතරේ සමාදානය. එතකොට උන්වහන්සේට ප්‍රිය වූ මනුෂ්‍යය ප්‍රිය වූ ප්‍රසන්න වූ ප්‍රසාදලත් කියන්නේ ග්‍රීක වචනේ යු ඩෝකියා. යු කියන්නේ හොඳ, ඩෝකියා කියන්නේ හොඳ වාර්තාවක්. ඉතින් ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්තම අපේ ජීවිතේට හොඳ වාර්තාවක් එනවා. ඒකම තමයි උන්වහන්සේ යේසුස් වහන්සේ ගැන කිව්වෙත් මතෙව් 3:17 මේ මාගේ ප්‍රේමාන්ත පුත්‍රයා මොහු කරේ අතිශයින් ප්‍රසන්නව සිටිමි. ප්‍රසන්නව සිටිමි කියන්නේ යු ඩෝකියා. ඉතින් අපේ මිෂන් එක අපේ ජීවිතේ කාර්යභාරය ස්වාමීන් වහන්සේගේ සුබ පුවත යු අංග්ලියන් මනුෂ්‍යයන්ගේ ජීවිතේ සුබම වාර්තාව ලෙස ප්‍රකාශ වීම. එතකොට ඒගොල්ලන්ගේ හදවතේ තිබෙන කතන්දරය, කචල් එක, කලු කතා, වෙච්ච අවමාන, අවනඩු ඔක්කොම මැකිලා ගිහිල්ලා ස්වාමින් වහන්සේගේ සුබ පුවත ඔවුන්ගේ සුබ වාර්තාවක් වෙනවා. good report. ඔවුන්ගේ ජීවිතේ නිකුත් වෙන්නේ ඒ සුභාරංචිය ගැන මහත් ප්‍රසාද ජනක වාර්තාවක්, ක්‍රියාදාමයක් ඔවුන්ගේ ජීවිතේ සාක්ෂිය වෙනවා. ඉතින් අපි පොඩ්ඩක් බලන්න ඕන උන්වහන්සේගේ සුබ පණිවිඩය මෙතන තිබෙනවා. අපේ සුබ කතාවත් ඒ විදිහට තිබෙනවාද? එන්න අපි ස්වාමීන් වහන්සේගේ සුබ කතාවේ කොටසක් වෙනවා. අපි සුභාරංචිය වෙනවා. අපි කටින් කියන එක විතරක් නෙමෙයි අපේ ජීවිතේ ප්‍රසාදය අන් මනුෂ්‍යයන්ට ලොකු ආකර්ෂණයක් වෙනවා. අපි එක්සරයක් කරා අපේ කුඩාරම මහිමයෙන් පිරෙනවා. එතකොට අඳුරු බලවේග වලට ඒ රටේ ඉන්න බැරි වෙනවා. එතකොට අපේ කුඩාරමට ස්වාමීන් වහන්සේගේ ප්‍රසාදය එනකොට පොළව ශාස්ත්‍රීක වෙනවා. අපේ භූමි භාගයේ ස්වර්ගයේ වැඩවසන අපගේ පියාණේ ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබගේ රාජ්‍ය වේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ශාස්ත්‍රීකත්වය සෞභාග්‍ය ශාලෝම් ස්වර්ගයේ මෙන් භූමියේද මාගේ භූමි භාගයේද කරනු ලැබේවා. එතකොට එන්න දේව භක්තිකයාගේ කොටස ප්‍රසාදලත් භූමිය විශාල වෙනවා. ඊළඟට ඔහු අවටින් ඉන්නා වූ අභක්තිකයෝ ඔහුගේ නෑදෑයෝ හිත මිතුරන් ඔහුව මුණ ගැහෙන අය ඔහුගේ ජීවිතයේ ප්‍රසාදය දැකලා ඔවුනුත් කියනවා අපේ ජීවිතයටත් මේ ප්‍රසාද කතාව අවශ්‍යයි. යු ඩෝකියා. සුභාරංචිට කියන්නේ යු අංග්ලියන්. අපේ ජීවිතයට ඒකෙන් එන හොඳ වාර්තාවට කියන්නේ යු ඩෝකියා ප්‍රසන්න කතාවක්. අපේ ජීවිතේ එනවා. එතකොට එලිදරව් 12:11 කියනවා ඔව්හු බැටළු පැටවානන්ගේ ලේ කර්ණ කොටගෙනද තමුන්ගේ ජීවිතයේ සාක්ෂිය නිසාද මහ මකරා රතු සර්පයා ජය ගත්තා. ඒකයි අපේ ජීවිත කතාව. ඉතින් අපේ ජීවිතයේ ධර්ම වාක්‍ය තමයි ක්‍රිස්තුස් වහන්සේගේ සාක්ෂිය. එලිදරව් 19:10 කියනවා ධර්ම වාක්‍ය ආත්මය නම් ක්‍රිස්තුස් වහන්සේගේ සාක්ෂියයි. ඉතින් අපේ ජීවිතයේ හැමතිස්සෙම තියෙන කතාව. අපේ ජීවිතයෙන් පිටත් වෙන යුඩෝකියා සුබ වාර්තාව තමයි ක්‍රිස්තුස් වහන්සේ අපි උදෙසා කළ දේ. ඉතින් මේ කාලේ කෙසේ හෝ අපි තුල කතා කරන සුබ වාර්තාව රටේ තොටේ හැමතැනම යන අසුබ වාර්තා කචල් ජය ගන්න අවශ්‍යයි. මේකයි දේවභක්තිකයාගේ කාර්යභාරය. අපි හිතනවා මේක කරන්න පුළුවන් කියලා. ක්‍රිස්තුස් වහන්සේ අපිට උපකාර කරන සේක්වා
ඉතින් දේවභක්තිකයා වැඩියෙන් ස්වාමින් වහන්සේට ලං වෙනවා. මොකද ඔහුට තේරෙනවා මෙසේ ස්වාමින් වහන්සේගේ ඉදිරියට පෙරට ඉහළට යන්නා වූ සුබ කතාව නැතුව ලෝකෙ ජීවත් වෙන්න අමාරුයි. අපි ඉතින් ඉදිරියට ඉහළට පෙරටම යනකොට අපේ මිදීම සමග ස්වාමින් වහන්සේ අපිව හම්බ වෙනවා. ඉතින් ස්වාමින් වහන්සේ මෙහෙම ලං වෙනවා. අපි මෙහෙම උන්වහන්සේට ලං වෙනවා. එතකොට එක දවසක දෙවෙනීම සිද්ධ වෙනවා. උන්වහන්සේගේ මනාලිය උන්වහන්සේට එක්කහුව වෙනවා. ඒක දෙපැත්තෙන්ම වෙන සූදානමක්. මනාලිය සූදානම් වෙනකොට මා මිදීම ලංවේ අපේ ස්වර්ගික මනාලියත් මෙහෙම දෙන්න එක්කහුව වෙනවා. ඒක තමයි ස්වාමීන් වහන්සේ අපි ඔසවා ගැනීම කියන්නේ. දැන් අද අපි බලන්න යනවා ගීතාවලිය 68 කොපමණ අලුත් ගිවිසුමේ සුභාරංචිය ගීතාවලිය 68 තියෙනවද කියලා. අපි බලන්න කැමති ගීතාවලිය 68 තුන්වෙනි පදය. නමුත් ධර්මිෂ්ඨයෝ සතුටු වෙත්තා. දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රීතිමත් වෙත්තා. එසේ ඔහු සන්තෝෂයෙන් ප්‍රීති වෙත්වා. දෙවියන් වහන්සේට ගීතිකා කරව. ඉතින් මෙන්න සුභාරංචියේ 60 කාන්තාර මැදින් නැගී යනවා. උන්වහන්සේගේ මාවත සුභාරංචි මාවත. යාක් යන උන්වහන්සේගේ නාමය උන්වහන්සේගේ ඉදිරියේ ප්‍රීතිව සුඛී ශුද්ධ නිවාසයේ වැඩ බසින දෙවියන් වහන්සේ. ඉතින් අපි දන්නවා සුභාරංචි නිසා ස්වාමීන් වහන්සේගේ ශුද්ධ නිවාසය පොළොවට ආව. යොහාන 1:14 කියනවා වාක්‍යානෝ මාංශපත්ති අපාත්‍රේ වාසය කළ සේක. දෙවියන් වහන්සේ මණ්ඩපයක් ශුද්ධ නිවාසයක් පොළොවේ හොයාගත්තා. ඊළඟට උන්වහන්සේ අපේ වැඩිමහල් සහෝදරයා වුණා. උන්වහන්සේ මැවිල්ලේ කුළුඳුලා. ඒ කියන්නේ මැවිල්ල බිහි වුණේ උන්වහන්සේගේ. ඊළඟට උන්වහන්සේ සහෝදරයන් අතරේ මේ මරණයෙන් උත්ථානය වූ අය අතරේ කුළුඳුනා. ඒ කියන්නේ මරණ උත්ථානයේ නිර්මාතෘ උන්වහන්සේ. ඊළඟට උන්වහන්සේ සහෝදරයන් අතරේ කුළුඳුලා. මොකද මේ දේව පවුලේ පළවෙනියා උන්වහන්සේ තමයි. උන්වහන්සේ තුලින් තමයි දෙවියන් වහන්සේගේ පවුල බිහි වුණේ උත්පාදනය වුණේ. ඉතින් ඒකයි මේක කියන්නේ සුවකීය ශුද්ධ නිවාසයේ වැඩවසන දෙවියන් වහන්සේ පොළොවෙත් නිවාසයක් හොයාගත්තා. ඒක තමයි සභාව. ඉස්සෙල්ලා ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය තුල අවුරුදු 33ක් දැන් සභාව තුල උන්වහන්සේගේ පොළොවේ නිත්‍ය වාසස්ථානයක් උන්වහන්සේට තිබෙනවා. ඒකයි අපි හැමතිස්සෙම සභාව රැස්වීම අත්‍යවශ්‍ය වෙන්නේ. යාඥා කාල අපි පවත්වන්නේ දැන් වහන්සේගේ ගෘහය හැමදාම ප්‍රකාශ වෙන්න ඕන හැමතැනම. එතකොට ශුද්ධ නිවාසයේ වැඩවසනවා. ඒ සුභාරංචි පියාණන් එක්ක පියෙක් හොයලා දෙනවා. වැන්දබුවන්ට විනිශ්චයකාරයෙක් වෙනවා. උන්වහන්සේ මේ විදිහට ක්‍රියා කරනවා. සුභාරංචිය සුබ පුවත මේ ඔක්කොම කරනවා. දෙවියන් වහන්සේ හුදකලා වූ පවුල්වල වාසය කරනවා. මේක තමයි සුභාරංචිය. හිරකාරයන් අභිවෘද්ධියට පමුණවනවා. කැරලිකාරයෝ දාගිය තැනක වාසය කරන කැරලිකාරයන්වත් උන්වහන්සේ හොයාගෙන එනවා. දෙවියන් වහන්සේ ඔබ තමන් සෙනගට පෙරටුව නික්ම ගිය කල. දැන් බලන්න කැරලිකාරයන් ගැන උන්වහන්සේ කරන එක ගීතාවලිය 68:18 ඔබ උසස් ස්ථානයට නැගී ගියසේක. ඒක තමයි උන්වහන්සේගේ මරණයෙන් උත්ථානය. වහල්කමට ගත්තවුන් වහල්කමට ගෙන ගියසේක. අපි දන්නවා එපිස 4 සභාව සාදීම ගැන මේ පදේ උපුටා දක්වා තිබෙනවා. එපිස 4 7 වෙනි පරිච්ඡේදයේ ස්වාමීන් වහන්සේ මනුෂ්‍යයන් සමග එනම් කැරලිකාරයන් අතරේ පවා වාසය කරන පිණිස. උන්වහන්සේ කැරලිකාරයන්ට බය නැහැ. ඒගොල්ලෝ අතරෙත් උන්වහන්සේ වාසය කරන පිණිස. මොකද උන්වහන්සේ කරන්නේ ඔබ ඔවුන් අතරේ තෑගි ලැබුසේක. කැරලිකාරයත් කිව්වා අනේ දේව පියාණන් අනේ යේසුස් වහන්සේ අපගේ ජීවිතයත් ඔබ වහන්සේ තෑග්ගකට පරිවර්තනය කරන්න කියලා. ඉතින් මේක තමයි හැම මනුෂ්‍යයෙකුම හදවතේ තිබෙන කොපමණ දරුණු කැරලිකාර ප්‍රචණ්ඩ තත්වයකට පත්වී හිටියත් ඔහුගේ හදවතේ තියෙනවා අනේ මගේ ජීවිත කතාවට හොඳ අවසානයක් ඕන කියලා. ඉතින් අපි දන්නවා නවකතා, කෙටිකතා, චිත්‍රපටි ඔක්කොම ජනප්‍රිය වෙනවා අවසානයේ කතන්දරේ හොඳ නම්. ඉතින් අපි දන්නවනේ ජවනිකා යනවා හරි භයානක අරව මේ ඔක්කොම වෙනවා වීරයා මැරෙන්නම යනවා. නමුත් අවසාන මොහොතේ හොඳ කතන්දරයට හොඳ අවසානයක් දීලා තමයි කතන්දරේ නවත්තන්නේ. දෙවියන් වහන්සේත් එහෙමයි. ඒක මිනිස්සුන්ගේ හදවතේ තියෙන සැලසුමක්. අනේ මං ජීවිතේ මොනතරම් අමාරුකම් තුලින් ගියත් අනේ මට හොඳ අවසානයක් දෙන්න. මගේ මේ ඍතුවට අනේ මට හොඳ අවසානයක් දෙන්න. ළමයිනුත් එහෙම හිතනවා.
තරුණ තරුණියොත් එහෙම හිතනවා. දෙමව්පියොත් එහෙම හිතනවා. අනේ මගේ ජීවිතයට හොඳ අවසානයක් දෙන්න. මොකද ඒ හොඳ ප්‍රාර්ථනාව. ඒ ප්‍රසන්න කතාවක් මගේ ජීවිතයට ලැබෙන්න කියන එක දැන් වහන්සේ මිනිස්යා තුළ සැලසුම් කර තිබෙනවා. ඉතින් ඔහු නොඑක් බාධා කතා කරනවා, කචල් කතා කරනවා, කළු කතා කරනවා. නමුත් උන්වහන්සේගේ කතාව, ඒ ඔක්කොම කතා අභිබවා යහපත් කතාව, ස්වාමීන් වහන්සේගේ යහපත් වාර්තාව අපි තුල කතා කෙරේවා. අපි ස්වාමීන් වහන්සේට බාර කරමු. අපි ඊයේ කළු කතා කරා නම් අපි අද කියමු ස්වාමීනි ඔබ වහන්සේගේ යහපත් කතාව මගේ ජීවිතේ කතා කරන්න. මගේ ජීවිතේ ප්‍රකාශ වෙන්න. ඉතින් අපි මිනිස්සු කරන වැරදි අනුව ඒගොල්ලෝ ගැන කතා කරන්නේ. දෙවියන් වහන්සේ ඔවුන් උදෙසා තබා තිබෙන ප්‍රාර්ථනාව තමයි අපි කතා කරන්නේ. මේකයි සුභාරංචිය. ඉතින් ඔබ උසස් ස්ථානයට නැගී ගියසේක, වහල්කමට ගත් වුන් වහල්කමට ගෙන ගියසේක. කැරලිකාරයන් අතරේ පවා වාසය කරන පිණිස ඔබ වුන් අතරේ තෑගි ලැබුසේක. ඉතින් ඔබ හිතලා බලන්න ඔබ දන්න කැරලිකාරයෝ කවුද? වහල්කමට පත් වූ අය කවුද? හුදෙකලා වූ අය කවුද? හිරකාරයෝ කවුද? එතකොට පියානැත්තවුන් කවුද? වැන්දබුවන් කවුද? ලංකාවේ ගොඩාක් පියානැති අය ඉන්නවා. ගොඩාක් වැන්දබුවෝ ඉන්නවා. අපේ යුද්ධ නිසා උතුරු නැගෙනහිරත් අනිත් ප්‍රදේශවලත් ගොඩාක් ඉන්නවා. මේ ඔක්කොටම මේ නත්තල් කාලේ ස්වාමීන් වහන්සේගේ තෑග්ග ලැබෙන්න කියලා. යොහන් 3:16 දයනාංශ ලෝකයට කොතරම් ප්‍රේම කළේ දෙයක් සුඛී එක ජාතක පුත්‍රයන්න් දුන්සේක. එසේ කළේ උන්වහන්සේ කරේ අදහ ගන්නා වූ අය විනාශ නොවි සදාකාල ජීවනය ලබන පිණිස. ඒකයි අපේ බලාපොරොත්තුව. ඉතින් ඊළඟට කියනවා සුභාරංචිය එන්නේ කොහොමද කියලා. ගීතාලේ 68:9 දයන් වහන්සේ ඔබ මහත් වර්ෂාවක් එව්සේක. ඔබගේ උරුමය විඩා වූ විට ඔබේ ශක්තිමත් කළසේක. ඔබගේ රැළ එහි වාසය කළාය. දයන් වහන්සේ ඔබගේ යහපත් කමින් ඔබ දුප්පතුන්ට ඌමනා දේ සපයා දුන්සේක. සිතින් දිලින්දෝ ආශිර්වාද ලද්දුවේ දේව රාජ්‍ය ඔවුන්ගේ. ඔබ වහන්සේගේ යහපත් කමින් ඔබ දුප්පතුන්ට සපයා. අපි යම් දෙයක් ගැන දුප්පත්ද අවශ්‍යතාවයෙන් පිරී ඉන්නවද? ක්‍රිස්තුස් වහන්සේගේ තේජස් සම්පතේ ප්‍රකාරයට උන්වහන්සේ ඒක සපයනවා. ඊළඟට සුභාරංචි ප්‍රකාශනය පැතුරීම 11 වෙනි පදයේ කියන ස්වාමින් වහන්සේගේ වචනය දෙනසේක ආරංචිය පතුරවන සභාතුමෝ මහත් සේනාවක් කියලා. එතන තිබෙන්නේ ගෞරවාර්ථ ස්ත්‍රීලිංගික පදයක් හෙබ්‍රේය භාෂාවෙන් තිබෙන්නේ. සිංහල බයිබලයේ එක පරිවර්තනය කළ තියෙන ස්ත්‍රීහු කියලා. නමුත් අර සිංහල භාෂාවෙම තිබෙනා වගේ කාන්තාතුමෝ සභාතුමෝ එතන තිබෙන්නේ බහුවචන රූපී ගෞරවාර්ථ ස්ත්‍රීලිංගික පදයක්. තේරුණාද දන්නේ නැහැ. තේරුණාද? තව කෙනෙකුට කියලා දෙන්න තරම් තේරුණාද? ගීතාලේ 68:11. ඉතින් මේක අලුත් ගිවිස්මේ සුභාරංචිය පතුරවන සෙනග ගැන සභාතුමෝ මේකේ අනාගත වාක්‍යයක් තිබෙනවා. සභාතුමෝ ඇති වෙනවා. ස්වාමින් වහන්සේ වචනය දෙනසේක ආරංචිය පතුරවන. ඒක සුභාරංචි ප්‍රකාශනය. ඉතින් බලන්න දේවානුභාවයෙන් දුන් වචනය සුභාරංචි ප්‍රකාශනය වෙන හැටි විස්තර කරන හැටි. ආරංචිය පතුරවන ස්ත්‍රීහු මහත් සේනාවක්. ඉතින් ඒකේ සටනක් තිබෙනවා, සංග්‍රාමයක් තිබෙනවා. ඒ සභාතුමෝ නමුත් ස්වාමින් වහන්සේ සේනාවල ස්වාමින් වහන්සේ. ඒ සුභාරංචි ඉත්‍රිය මොකද වෙන්නේ? සේනාවන්ගේ රජවරු පලා යනවා. ඔව්හු පලා යති. ඉතින් සමහර විට මේක ආකාශ ස්ථානවල ඉන්න පරාක්‍රමධාරීන් බලධාරීන් වෙන්න පුළුවන්. අනිත් අතට අපි දන්නවා සුභාරංචිය ගියාම පොළවේ රජවරුන් පවා සුභාරංචියට යටත් වෙනවා කියලා යෙසායා 52ත් අනාගත වාක්‍යයක් තියෙනවා. පොළවේ රජවරු සුභාරංචියට කීකරු වෙන්න කාලය පැමිණ තිබේ. රාජ්‍යයන් කරන්න අමාරු වෙනකොට වැඩිවෙන්ම පොළවේ රජවරු කියන්නේ අනේ අපි දන්නේ නැහැ රට පාලනය කරන්න කොහොමද? දයන් වහන්සේගේ උපකාරය ඉල්ලන්න. ඉතින් යෙසායා 52 කියනවා පහළව උන්වහන්සේ බොහෝ ජාතීන්ට ලේසිනවා ඇත. රජවරු උන්වහන්සේ නිසා තමුන්ගේ මුඛය වසා ගන්නවා ඇත. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ලොකු කට වැහෙනවා. ඒගොල්ලෝ උපකාර ඉල්ලනවා. මක්නිසාද ඔවුන්ට කියා නුදුන් දේ ඔවුන් දකිනවා ඇත. ඔවුන් පුදුම වෙනවා.
දෙවියන් වහන්සේ කොහොමද රටක් ගලවන්නේ කියලා. ඉතින් පිබිදීම ආවම එහෙම තමයි 1789 ප්‍රංශ විප්ලවය වුණා. 1750 වෙනකොට එංගලන්තෙත් විප්ලවයකින් ලේ වගුරන්න ලෑස්ති වෙලා හිටියේ එපමණ අසාධාරණකම් තිබුණා. නමුත් ජෝන් වෙස්ලි 1739 මැයි 14 වෙනිදා එයා ගැලවීම ලැබලා එයා පටන් ගත්ත සුභාරංචි ප්‍රයත්නයක් මුළු එංගලන්තේ හරහාම ඒක ගියා. ඉතින් ඉතිහාසඥයෝ ලියලා තිබෙනවා ප්‍රංශ විප්ලවය වැනි විප්ලවයක් එංගලන්තේ හට නොගත්තේ ජෝන් වෙස්ලි ඇති කරපු මේ මෙතෝදිස්ත ජෝන් වෙස්ලි තුලින් බිහිවූ මෙතෝදිස්ත පිබිදීම නිසාය. මක්සාද ඔවුන්ට කියා නුදුන් දේ මේ රජවරු ඔවුන් දකිනවා ඇත. ඔවුන් නොඇසූ දේ තේරුම් ගන්නවා ඇත. අපි මේක ඉල්ලා සිටිමු. අපේ දේශයේ ප්‍රභූවරු ස්වාමින් වහන්සේ පෙනෙන්න නොඇසූ දේ තේරුම් ගන්න. ඔවුන් මෙතෙක් අහන්න කැමති නැති වුණු දේවල් තේරුම් ගන්න. මේකයි සුභාරංචියේ ජයග්‍රහණය. අපි සුභාරංචි මේ මාසේ අපි දෙසැම්බර් මාසේ අපි අර්ථකථනය කරා ස්වාමීන් වහන්සේගේ ප්‍රතිලාභයේ ප්‍රසාදලත් මාසය. අපි 2022ට කියලා තිබෙන්නේ ස්වාමීන් වහන්සේගේ යහපත්කම සෞභාග්‍ය පතුරවන අවුරුද්දේ කියලා. 2022. එතකොට අපි කිව්වා අදම පටන් මේ මාසෙන් මේක පටන් ගන්න කියලා. ගීතාලි 65 11 කියන ස්වාමීන් වහන්සේගේ යහපත්කම මුළු අවුරුද්ද පුරාම රටට එන්න කියලා අපි අනාගත වාක්‍ය කියන ධර්ම වාක්‍ය කියන අපි දන්නවා ස්වභාවික තතු ඊට වෙනස්. නමුත් අපි ස්වභාවෝත්තර සත්‍ය ප්‍රකාශ කරන්නේ. තතු කියන්නේ මිනිස්සු දන්න දේ. ඒවා ඩේටා. අපි කියන ඒවා පුවත් වාර්තා. අපි කියන්නේ ස්වාමීන් වහන්සේට කළ හැකි දේ. අපි වැඩක් නැහැ නේ මිනිස්සුන්ට බැරි දේ කියලා. පත්‍රෙත් කියනවා මිනිස්සුන්ට බැරි දේ, ටෙලිවිෂන් එකත් කියනවා මිනිස්සුන්ට බැරි දේ, දේශපාලනඥයොත් කියනවා මිනිස්සුන්ට බැරි දේ, ආර්ථික විශේෂඥයොත් කියනවා මිනිස්සුන්ට බැරි දේ. ඒ සභාව ඒක කියලා වැඩක් නැහැ නේ. සභාව කියන්න ඕන දයන් මාංශට හැකි දේ. එහෙම තමයි අපි මේක අපි හිතනවා ස්වාමීන් වහන්සේ මේක ජයගන්නේ මෙහෙමයි කියලා. එතකොට ගීතාලි 68 12 සේනාංග රජු පලා යති, ඔහු පලා යති. එතකොට ගෙදර සිටින තැනැත්ති. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේගේ ගෘහයේ සිටින තැනැත්ති. සභාතුමෝ කියවනේ. සභාතුමෝ මහත් මේ කොල්ලයක් හොයාගන්න. ඒ කියන්නේ මේ යුද්ධයක් තුලින් බේරිච්ච සෙනගක්. මේ අමාරුකම මැද්දේ පාපේ සංග්‍රාමය, කොවිඩ් සංග්‍රාමය අමාරුකම මැද්දේ සෙනගක් ගැලවෙනවා. ඒකයි ඒගොල්ලන් ඒ කියන්නේ ඔවුන් හිර අඩස්සිට අහු වී සිටිය අය. ලෙඩ රෝගයට අහු වී සිටිය අය. ගෙදර සිටින තැනැත්තිය. ස්වාමීන් වහන්සේගේ ගෙදර සිටින සභාතුමෝ කොල්ලය බෙදාගන්නේ. රිදී පැහැ ඇති කොබේ යෝග්ගේ පියාපත් මෙන්. උගේ කහපාට රන්වන් අත්තටු මෙන්. පියාපත් සහ ලය පිහාටු. තෙපි බැටළු ගාල්වල සාහනය කරන්න ඕනේ. ඒ කියන්නේ මේ සුභාරංචි පරිවියා රත්තරන් ලය පිහාටු ඇතුව රිදී පියාපත් බිහිදා ගෙයින්ගෙට තට්ටු කරන්න. ගෙයින්ගෙට තට්ටු කරන්න. ප්‍රදේශයෙන් ප්‍රදේශයට තට්ටු කරන්න. ඉතින් මේ නත්තල් මාසයේ අපි විශ්වාස කරමු මේක වෙයි. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා. ආමෙන්.